අමාත්‍යාංශය තුල අඛණ්ඩව ක්‍රියාත්මක වෙන රාජ්‍ය සේනාධිපති යුගයේ ඉඳන් මේ දක්වා ඉදිරියට ඇවිල්ලා තියෙන රජ්‍ය වෛද්‍යානික සංගමේ සමාජිකත්වය සහ නිලධාරී මණ්ඩලය ඉලක්ක කරගත්ත දඩයන් කිරීමේ යාන්ත්‍රණය. ඒතර මේ දඩයම කවදද නතර වෙන්නේ? මේ දඩයම පිටිපස්සේ ඉන්නේ කවුද? දඩයමට වග කියන්න ඕන කවුද? කියන කාරණා මේ වෙනකොට රජ්‍ය වෛද්‍යානික සංගමේ සමාජිකත්වයේ අතරේ බරපතල විදිහට සාකච්ඡාවට ලක් වෙනවා. ඒ නිසා තමයි අපි 16 වෙනිදා තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක් හැඳවලා තියෙන්නේ. එළවෙන දවස් කිහිපය ඇතුළත බලධාරීන්ගෙන් මේ සම්බන්ධයෙන් ලැබෙන ප්‍රතිචාර මත තමයි ඉදිරි වැඩ වර්ජනයක් වළක්ව ගන්න පුළුවන් වෙන්නේ. අපි මේ දක්වා ඉවසගෙන හිටියා රටේ තියෙන තත්ත්වයක් එක්ක. නමුත් තවදුරටත් සමාජිකත්වයට ඉවසන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම වෛද්‍ය සෙනාල් කියපු විදිහටම පහුගිය කාලේ රාජ්‍ය සේන රත්නය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ හොරකම් සිද්ධ වෙනකොට කවුරුවත් කට ඇරියේ නැහැ. ඒ සම්බන්ධයෙන් රටට එළිදරව් කළා සමහර වෙන්න ගිය මහා පරිමාණ වංචාවන් වළක්වලා රටට ඒ මුදල් ඉතුරු කරලා දීලා හඬ නැගුවේ රජ්‍ය වෛද්‍යානික සංගමය. මේ රටේ පහුගිය පාලන කාලය තුල රටට විරුද්ධව ගිවිසුම් ගහනකොට ඒ ගිවිසුම් වලට විරුද්ධව කවුරුවත් කතා කරන්නේ නැති පසුබිමක කතා කළේ රජ්‍ය වෛද්‍යානික සංගමය. මේ රටේ කිරිපිටි උවදුර ඇතුළු පාම්පිටි උවදුර ඇතුළු බහුජාතික සමාගම්වල බහුජාතික බූවල්ලන්ගේ අඬු රට පුරා විහිදෙනකොට ඒකට විරුද්ධව කතා කළේ රජ්‍ය වෛද්‍යානික සංගමය. එහෙම කතා කරපු රජ්‍ය වෛද්‍යානික සංගමය අද දවසෙත් ඒ කාරණා ඉලක්ක කරගෙන දඩයම් වෙනවා නම් ඉලක්ක වෙනවා නම් විමර්ශන වලට ලක් වෙමින් නීති විරෝධී විදිහට ඊටාම අශෝභන විදිහට මේ ක්‍රියාවලිය ඉස්සරහට යනවා නම් ඒ සම්බන්ධයෙන් අපි සංගමයක් විදිහට වෘත්තීය සමිතියක් විදිහට ක්‍රියාමාර්ග ගන්න අපි පැකිලෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මැතිතුමා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන විමර්ශන ඊගාවට මේ රටේ පිළිකා මාෆියාව පිළිකා ඖෂධ ක්‍රියාත්මක වෙච්ච මාෆියාව හෙළිදරව් කිරීම සඳහා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තිව්වයි කියන වරදට අද විමර්ශනයට ලක් වෙලා ඉන්න අපේ සංගමේ උපසභාපති විශේෂඥ වෛද්‍ය සාරද කන්නංගර මැතිතුමා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා තියෙන විමර්ශන ඇතුළු විමර්ශන ගණනාවක්. ඒ විමර්ශන ලයිස්තුව අපි මේ වෙනකොට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාට බාර දීලා තියෙනවා. අපි කියන්නේ විමර්ශන නතර කරන්න කියලා. නමුත් අපි කියන්නේ මේ විමර්ශන යම් පදනමක් ඇතුව කරන්න කියලා. මේ සමහර විමර්ශන නිර්නාමික පැමිණිලි මත සකස් වෙච්ච දේවල්. තවත් සමහර විමර්ශන නම් වලින්ම අපි ට්‍රේස් කළා හොයාගත්තා රාජ්‍ය සේන රත්න වටේ හිටපු හෙන්චයියෝ ටිකක් තමයි මේ පැමිණිලි ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. සමහර ඒවාට අඩුම ගානේ සාක්කියක් නැහැ. නමුත් විමර්ශන ඉස්සරහට යනවා. ඒ හරහා අනතුරට ලක් වෙලා තියෙන්නේ රජ වෛද්‍යානික සංගමේ සමාජිකත්වය සහ නිලධාරි මණ්ඩලයට තමන්ගේ වෘත්තීය සමිතිවල කටයුතු වල නිරත වෙන්න තියෙන මූලික අයිතිවාසිකම්. එතකොට රජ වෛද්‍යානික සංගමේ සභාපතිතුමා රජ වෛද්‍යානික සංගමේ සභාපති විදියට කරපු ක්‍රියාකාරකම් රාජ්‍ය නිලධාරියෙකුට තියෙන විනය නීති යටතේ විභාග වෙනවා නම් ඒක බරපතල තත්ත්වයක් අපි දකින විදියට. වෘත්තීය සමිතියේ නිදහසට අත තැබීමක් අපි දකින විදියට. විශේෂඥ වෛද්‍ය සාරද කන්නංගර අපේ සංගමේ උපසභාපතිවරයා මහරගම පිළිකාරෝහලේදී සියලුම නීත්‍යානුකූල ක්‍රමවේදයන් පිළිපැදලා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා පිළිකාරෝහලේ බේත් අඩුයි කියන එක රටට කීමේ වරදට විමර්ශනයට ලක් වෙනවා නම් වෘත්තීය සමිතිය අයිතිවාසිකම් වලට පයින් ගහලා රාජ්‍ය නිලධාරියෙක් කියන ඒ තේමාව යටතේ දඬුවම් දෙන්න යනවා නම් මේක බරපතල තත්ත්වයක් අපි දකිනවා. ඒ නිසා රජ්‍ය වෛද්‍යානික සංගමයේ විදිහට 16 වෙනිදා මධ්‍යම කාරක සභාවේදී මේ කියන කාරණේට එහා ගිහිල්ලා ස්ථානමාරු ක්‍රියාවලියට එල්ල වෙලා තියෙන බරපතල ප්‍රශ්න එකක්වත් විසඳිලා නැහැ. රාජ්‍ය සේවා කමිෂන් සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දෙපැත්තට කඹ ඇද ඉන්නවා. ස්ථානමාරු ලයිස්තු 10කට ආසන්න සංඛ්‍යාවක්. උතුරු නැගෙනහිර ස්ථානමාරු ලයිස්තු 4ක්, පශ්චාත් සීමා වාසික ලයිස්තු 4ක්. එතනින් එහාට ගියාට පස්සේ වාර්ෂික ස්ථානමාරු ලයිස්තු 1ක්. මේ සියල්ල අද ක්‍රියාත්මක නොවන තැනට ගිහිල්ලා දුෂ්කර සේවා ස්ථානමාරු ලයිස්තුස්න අනුමැතිය ලබා ගැනීම අද ලියුම් හුවමාරුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ සියල්ල ඉතාම ගැඹුරින් අධ්‍යයනය කළා 16 වෙනිදා මධ්‍යම කාරක සභාව තුලදී මේ කොරෝනා මර්ධනයට දායක වෙච්ච රටේ ජනතාවට මුදල් ඉතිරි කරලා දුන්න පහුගිය යුගයේ දූෂණ හෙළිදරව් කරපු නිලධාරීන් රජ වෛද්‍යානික සංගමේ එයා ඉලක්ක කළ ක්‍රියාත්මක වන මේ දඩයම නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගන්න ක්‍රියාමාර්ග සම්බන්ධ විමසිල්ලෙන් බලලා
අපි අපේ ඉදිරි පියවර තීරණය කරන්න නියමිතයි 16 වෙනිදා. මොකද මේ සමහර පරීක්ෂණ අපිට ඊටාම විශ්වාසදායක විදිහට අවිලා තියෙන තොරතුරු අසම්පූර්ණ ලිපිගොනු තමයි රාජ්‍ය සේවා කමිෂන් සභාවට යවලා තියෙන්නේ. දැන් ඔබ දන්නවා හොඳටම පරීක්ෂණයක් අවසානයේදී ඕනම ස්ටේට්මන්ට් එකක් එහෙම නැත්නම් මේ ගන්න ප්‍රකාශයකට පස්සේ ප්‍රකාශයේ ගන්න කෙනා අවසානයේදී මට කීමට ඇත්තේ මෙපමණයි කියලා එතනින් එහාට කියන්න තව දෙයක් නැහැ කියලා අස්සනක් දාන්න ඕනේ. ඒ අඩුම ගානේ එහෙම ස්ටේට්මන්ට් එකක්වත් නැතුව භාගයට සම්පූර්ණ කරු විමර්ශන ගොනු යවලා තිනවා. විශේෂයෙන් ජනාධිපතිවරන්ට කලින් යවපුවත් තියෙනවා, ජනාධිපතිවරණයෙන් පස්සේ යවපුවත් තියෙනවා. මේ දෙකම වැරදි. අසම්පූර්ණ ලිපිගුණුත් එක්ක රාජ්‍ය සේවා කමිෂන් සභාවට ගිහිල්ලා තියෙන ලිපිගුණු සම්බන්ධයෙන් මොකද්ද සෞඛ්‍ය අමාත්‍යාංශය ගන්න ක්‍රියාමාර්ගය කියලා අපි බොහොම විමසිල්ලෙන් ඉන්නවා. ඒ නිසා 16 වෙනිදා බොහෝ දුරට මේ රටේ කාලයකට පස්සේ වෛද්‍ය වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා තීරණය කරන්න වෙන්නේ මේ ඉදිරි දවස් කිහිපය ඇතුළත බලධාරීන් මේ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගات එක්ක. ඒ නිසා අපි ඉවසෙල්ලෙන් හිටියා. නමුත් ඉවසීමේ රතු කට්ට පැනලා තියෙනවා. ඒ නිසා අපිට වෙන විකල්පයක් ඉතුරු වෙන්නේ අපි ලියුම් හුවමාරු කරලා තියෙනවා. මේ රටේ ඉහළම විධායකයේ ඉඳන් සියලු දෙනාට මේ සම්බන්ධයෙන් පැමිණිලි කරලා තියෙනවා. නමුත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපිට 16 වෙනිදා මධ්‍යම කාරක සභාවෙන් පවත්වන මේ වෙලාවට වගේ පවත්වන්න පුළුවන් වෙයි අපිට ප්‍රවෘත්ති සාකච්ඡාව. එතෙන්දී ඊටාම් බරපතල තීන්දුව කිහිපයක් අපි රටට හෙළිදරව් කරන්න සූදානම් වෙනවා. ඒක මේ පළවෙනි කාරණේ ඉදිරි වෘත්තීය සමිති අනතුරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක අනතුරු සම්බන්ධයෙන් ඉදිරිපත් කළේ මේ දඩයම ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන්. දෙවෙනි කාරණේ තමයි ෂෙනාල් කිව්ව විදිහටම මේ මොහොත වෙනකොට මතුවලා තියෙන අවදානම. දැන් ෂෙනාල් කිව්වා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් බලාපොරොත්තු වෙන්නේ දෙවෙනි රැල්ලක් කියලා ඒක වළක්වන්න ක්‍රියාත්මක වෙන එකනේ. එතකොට ඒ වෙනුවට ඒ අයගේ ප්‍රමුඛතාවය බවට පත් වෙලා තියෙන රජයේ වෛද්‍යාරික සංගමේ සභාපතිවරයාව දඩයන් කරන එක නම් උපසභාපතිවරයා සම්බන්ධයෙන් විමර්ශන කරන එක නම් අරව පැත්තකින් තියලා එතකොට දෙවෙනි රැල්ලක් මතුවෙන එක ගැන අහන්න දෙයක් නැහැ. මොකද ඒ අයගේ ප්‍රයොරිටි ඒගොල්ලන්ගේ ප්‍රමුඛතාවයන් ඒගොල්ලෝ පටලගෙන දැන් ඉන්නේ. ඒ නිසා මේ අය සමහර විට රාජ්‍ය සේනාධිපතිගේ හිටපු අවතාර වෙන්න පුළුවන් අර කියපු විදිහට අපි දකිනවා මෙතන ඇමතිතුමිය මේක තේරුම් අරන්ද ඉන්නේ කියන එක ගැන අපි දන්නේ නැහැ. නමුත් සෞඛ්‍ය ඇමතිතුමිය ඒ වගේම රජයේ අපහසුතාවයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් ඒ හරහා දියත් වෙනවායි කියන එක. ඒ නිසා තමයි දෙවන රැල්ලක අනතුර ගැන COVID-19 දෙවෙනි රැල්ලක කොරෝනා දෙවෙනි රැල්ලක අනතුර ගැන අපි තාම බැරෑරුම් විදිහට අද දවසේ කියන්නේ. අපි පහුගිය කාලය තුල දිගටම කිව්වා. ෂෙනාල් කියපු විදිහට අපි මේකේ වග කියන්න ඕන කවුද කියන එක කිව්වා. ඊළඟට අපි කිව්වා අවදානම තැන් 4කින් මතුවෙන්න පුළුවන් කියලා. අපි කිව්වා ගුවන් තොටුපළේ අවදානමක් තියෙනවා. අපි කිව්වා පොදු ප්‍රවාහනය තුල අවදානමක් තියෙනවා. අපි කිව්වා මැතිවරණ වේදිකාව තුල අවදානමක් තියෙනවා මැතිවරණ රැලි හරහා. අපි කිව්වා පාසල් විවෘත කිරීම හරහා අවදානමක් ඇවිල්ලා තියෙනවා. ඒ අවදානම් කළමනාකරණය කරගන්න අපි කොච්චර දක්ෂ වීම මතද අපි දෙවන රැල්ලක් වළක්වන්නේ කියන එක අපි කිව්වා. ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග අපි කිව්වා. ඒතර මේ සිද්ධියත් එක්ක තමයි පහුගිය සතියේ ජින්තුපිටියේ රෝගියෙක් වාර්තා වුණේ. ඒතර මේ රෝගියා වාසනාවට අපිට පහුගිය සතිය වෙනකොට අපිට ඒ ආශ්‍රිතයන් පරීක්ෂාවට ලක් කළා රෝගයේ ව්‍යාප්තිය මම දකින්න ලැබුණේ නැහැ. නමුත් මම අවධාරණය කරන්න ඕන කාරණේ තමයි මෙතෙන්දී දැන් අපි ජින්තුපිටිය සිද්ධිය උදාහරණයක් ගත්තොත් එහෙම ඒ ජින්තුපිටියේ රෝගියෙක් බවට තහවුරු වුණා. අවට රෝගීන් කන්දේකාඩු අවට හිටපු ජනතාව ඒ ස්පර්ශකයෝ ටික කන්දේකාඩු අරගෙන ගියා. එතෙන්දී PCR පරීක්ෂණයට ලක් කළා. නැවත ගෙවල් වලට ආවා. එතන නෙගටිව් වීම නිසා. දැන් හරිද? ඊටාම පැහැදිලිව අපි කියනවා එතන අනතුරක් තියෙනවා. ඒ අනතුර තේරුම් ගන්න තාක්කල් අපිට මේ සටන දිනන්න බෑ. කොහෙන් හරි තැනකින් මතුවෙනවා. අර රබර් බෝලයක් වතුරට හංගන් ඉන්නවා වගේ තමයි මේ කරන වැඩේ. හංගන්න බෑ මේවා. අපි මූලික සිද්ධාන්ත වලට අනුගත නොවීමේ අවදානමට අපි කවදා හරි දවසක විඳවන්න වෙනවා. මොකද කොරෝනා ඉවර වෙන තව අවුරුද්දක්ද දෙකක්ද කියලා අපි දන්නේ නැහැ. ලෝකේ පුරා කොරෝනා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම පරීක්ෂණ කිරීමේ ක්‍රියාවලිය තුලදී PCR එක්වරක් නෙගටිව් වීමෙන් සියල්ල ඉවරයි කියලා වැරදි සමාජ මතයක් ඉදිරිපත් කරලා නැවත සමාජගත කරන එක නෙමෙයි විය යුත්තේ. ඒ අය දැන් මේ වෙනකොට නිවාසිතව නිරෝධායන ලක් වෙමින් සිටිනවා වෙන්න පුළුවන්. නමුත් ඒ අය අනිවාර්යයෙන්ම අඩුම ගානේ තව එක වතාවක් හරි ගෙවල් වලට ආවට පස්සේ PCR පරීක්ෂාවට ලක් විය යුතුයි. එහෙම වුණොත් විතර අපිට තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ ඒ අය සමාජයට මුදා හරින්න පුළුවන්ද කියලා. එතකොට දැන් ඒ ජින්තුපිටියේ ඊගාවට වැලිකඩ බන්දරාගාරය ඇති වෙච්ච සිද්ධිය ගත්තත් දැන් අද දවසේ ලොකු පොකුරක් නිර්මාණය වෙමින් තියෙනවා. අපි මේක කිව්වා මේ අනතුරු ඇඟවීම කළා. නමුත් අර ෂෙනාල් කියපු විදිහට අඩුම ගානේ තාක්ෂණික කමිටුව රැස් කරන්න කියපු ඉල්ලීමටවත් තාම ඇහුම්කන් දීලා නැහැ. මේ අද දවසේ ගන්න තීන්දුව తీරන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට තනියෙන් ගන්නත් බෑ වෙන විශේෂඥයෙකුට තනියෙන් ගන්නත් බෑ
රජයේ වෛද්‍යාරික සංගමයට තනියෙන් ගන්න පුළුවන් තීරණයක් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. මේ තාක්ෂණික තීන්දුව එකතු වෙලා ගන්න ඕනේ. ඒ සඳහා තමයි තාක්ෂණික කමිටුවක් හැදුවේ. ඒක හැදුවෙත් රජයේ වෛද්‍යාරික සංගමය ඉල්ලලා. එවනම් මේ බැරෑරුම් අවස්ථාවේදී තාක්ෂණික කමිටුව මාසකින් රැස් කරන්නේ නැත්තම් ඉදිරියේදී රැස් කරන දිනයක්වත් තාම ප්‍රකාශයටපත් කරලා නැත්තම් මේ හරහා අපිට ගම්ම්‍ය වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලාගෙන ඉන්නේ දෙවෙනි රැල්ලක් එනකන්ද කියලා. රජයේ අපහසුතාවයටපත් කිරීමේ කුමන්ත්‍රණයක් මේ හරහා දියත් වෙලා තියෙනවාද කියන බරපතල අනුතුරු ඇඟවීම අපිට මේ මොහොතේදී කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තවත් බරපතල තත්ත්වයක් තමයි අපි කියන්නේ අපි අතීතයේදී වෙච්ච වැරදි වලින් පාඩම් ඉගෙනගෙන නැහැ. අපි එදත් කිව්වා අදත් කියනවා. අඩුම ගානේ මේ කන්ද කාඩුවේදී කොහෙද අපිට වැරදුනේ කියලා අපි ඉගෙන ගමු. ඒ රට ඉදිරියේදී කතා කරමු. ඒවා පාරදෘශ්‍යව ජනතාවට දැනගන්න පුළුවන් විදිහට ජනතාව දැනගත යුතුතුරු ජනතාවට කියමු. ඒවා සාකච්ඡාවට බදමු. හරි පැහැදිලි කිරීම ඉදිරිපත් කරමු. පැහැදිලි කිරීම කර නැතුව සමහර තොරතුරු හංගගෙන ඉන්න එක නවත්තමු. ඒ හරහා ජනතාවට ඇත්ත චිත්‍රය මොකද්ද රටේ කියන එක පැහැදිලි කරමු. ඒ හරහා මේ රටේ තියෙන බරපතලකම ගැන රටේ ජනතාවට හරි චිත්‍රය ඇති කරමු. ඒ හරහා ජනතාව පරිස්සම් වෙන්න ඕන කොහොමද කියලා ජනතාවට කියමු. එහෙම නැතුව අපි ඒකක්වත් ජනතාවට කියන්නේ නැතුව මේ බරපතලකම ගැන ජනතාවට කියන්නේ නැතුව මාස් එකක් දාන්න අත් සෝදන්න මීටරයක් දුරෙන් ඉන්න කිව්වට ජනතාවට ඒක ඇඟට දැනෙන්නේ නැහැ. ඒ නිසා ඇත්ත අනතුර මොකද්ද කියලා ජනතාවට කියලා පරිස්සම් වෙන විදිහ ගැන ජනතාවට කියන්න. අපි එතෙන්දි කිව්වා වැරදි වලින් පාඩම් ඉගෙනගෙන නැහැ කියලා. මම හොඳම උදාහරණ කියනවා වැලිසර නාවික හමුදා කඳවුරේ සිද්ධිය. අපි එදත් කිව්වා අදත් කියනවා. නාවික හමුදා කඳවුරේ සිද්ධිය ඇවිත්ලා දැන් මාස 2කමාරක් විතර වෙනවා. ඊයේත් රෝගියෙක් වාර්තා වුණා. ලංකාවේ සමස්ත රෝගීන් 2000ක් වාර්තා වෙනකොට ඒකෙන් භාගයක් නාවික හමුදා කඳවුරේ ක්ලස්ටර් එකකින් නම් ආවේ. කොහෙද හරි අපිට වැරදිලා තියෙනවනේ. ඇයි එහෙම වුනේ? මොකද්ද වෙච්ච ප්‍රශ්නේ? අපි තාම කතා කරලා තියෙනවද? මම දැක්ක ජනාධිපතිතුමා නියෝග කරලා තියෙනවා ඒක ගැන පරීක්ෂණ කරලා වාර්තා දෙන්න කියලා. නමුත් අපි දන්නේ නැහැ ඒවා ලැබුණාද නැද්ද කියලා. අපි ඒ හින්දා කියන්නේ වැලිසර නාවික හමුදා කඳවුරේ සිද්ධියේදී අපි පාඩමක් ඉගෙනගෙන තිබුණා නම් කන්ද කාඩුවේදී මේ වගේ දෙයක් වෙන්නේ නැහැ. අඩුම ගානේ කන්ද කාඩුවෙන් අපි පාඩමක් ඉගෙන ගනිමු. කන්ද කාඩුව ඇතුලේ හිටපු ඒ නිරෝධන මධ්‍යස්ථාන ඒ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හිටපු අය මීටරේ දුර තියාගෙන හිටියා නම් මෙහෙම වෙන්න පුළුවන්ද? ඒ අය මාස් එක හැමතිස්සෙම නිවැරදි විදිහට පැලඳුනා නම් මේක මෙහෙම වෙන්න පුළුවන්ද? ඒ අය අත්සේදීම ගැන සැලකිලිමත් වුණා නම් මේක මෙහෙම වෙන්න පුළුවන්ද? ඒ බරපතල ප්‍රශ්න අපි ඉදිරියේ තියෙනවා. ඒ ප්‍රශ්න වලට උත්තර මේ මොහොතේදී අපි හොයාගන්න නැතුව ඉදිරියේදී නැවත කන්ද කාඩුවක් එන එක වළක්වන්න අපි කොහොමද? ඒ නිසා අපි මේ කන්ද කාඩු සිද්ධියේ ඇතිවෙන ක්ලස්ටර් එක පුළුවන් තරම් අඩු වගේක තියාගන්න රෝගී පොකුර. දැන් වෙනකොට අපිට නිල වශයෙන් 252යි කියනවා. නමුත් අපි දන්නවා ඒ සංඛ්‍යාව ඊට වඩා වැඩි කියලා. එතකොට මේ තොරතුරු ක්‍රමක්‍රමයෙන් රට ඉදිරිපත් වෙයි. එතකොට අද දවසේ ඒ ආශ්‍රිතයන් 500කට ආසන්න පිරිසකගේ PCR පරීක්ෂණ කරන්න තියෙනවා. එතකොට දැන් මේ 400 ගානක කරනකොට 300කට ආසන්න ගානක් පොසිටිව් වෙලා තියෙනවා. මේක මේ අපේ ඉතිහාසය තුළ මේ කොරෝනා ආවට පස්සේ ලොකුම ක්ලස්ටර් එක බිහිවීමේ අවදානම මතුවලා තියෙනවා. ඒක අපිට බැහැර කරන්න බෑ. මොකද මේ රෝගීන් අද රෝගීන් බවට පත් වෙලා තියෙන අය විවිධ තැන්වලට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ අය පුනරුත්ථාපනය වෙන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම නිසා. ඒ අයගේ කොහොමවත් ප්‍රතිශක්තිය අඩුයි. වැලිසර නාවික හමුදා කඳවුරේ අපිට තිබිච්ච වාසිය තමයි ඒ අය නිරෝගී තරුණ අය. ඒ අයට සංකූලතා ඇති වෙන්න තියෙන ඊට අඩුයි. නමුත් මේ පිරිස ඊට සාත්පසින්ම වෙනස් පිරිසක්. මේව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා පුනරුත්ථාපනය වෙන පිරිස. මේ අය ඉමුනෝ කොම්ප්‍රොමයිස් එහෙම නැත්නම් ඒ තත්ත්වය නැති පිරිසක්. එහෙම නැත්නම් ප්‍රතිශක්තිය හීන වෙච්ච පිරිසක් තමයි මෙතන ඉන්නේ. එතන මේ අය සංකූලතා ඇති වෙන්නේ වැඩි ඉඩක් තියෙන පිරිසක්. ඒක කළමනාකරණය කරන්න අපි සැලසුම් හදලා තියෙනවා. තාක්ෂණිකව කතා කරලා තියෙනවා. අපි තාම දකින්නේ නැහැ ඒ සම්බන්ධයෙන්. හරි සැලැස්මක්. ඒ නිසා රජයේ වෛද්‍යාරික සංගම විදියට repeated testing, aggressive testing. එහෙම නැත්නම් නැවත පරීක්ෂාවට ලක් කිරීම, හඹාගොස් පරීක්ෂණ කිරීම ආරම්භ විය යුතුමයි. සමාජය තුළ රෝගීන් හඹාගෙන ගොස් අහමු නිහඬ වලින් රෝගීන් හොයාගත යුතුයි. ලෝකයේ අද සිදුවෙමින් තියෙන්නේ ඒක. සාර්ථක වෙච්ච රටවල් නවසීලන්තය වගේ රටවල් දෙවෙනි රැල්ල පාලනය කරගෙන ඉන්න රටවල් කළා තියෙන මේ විදිහට. විශේෂයෙන් රට විවෘත කළාට පස්සේ පරීක්ෂණ වැඩි කරන්න ඕනේ. දැන් අර සෙනාල් පෙන්නපු විදිහට සමහර දවස්වල පහුගිය සති දෙකේ පරීක්ෂණ 500 600 කරපු දවසුත් තියෙනවා. අපේ කැපැසිටි එක පරීක්ෂණ 4000ක් නම් මේ වෙනකොට දැන් මේ බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ ලැබ් එකක් ආරම්භ වෙනවා. ඊගාවට මුල්ලේරියාවේ පරීක්ෂණ දවසකට 1000ක් කරන්න පුළුවන් ලැබ් එකක් ආරම්භ වෙනවා. ඒතර මේවා ආරම්භ කළේ නිකන් තියාගෙන ඉන්නද? මේවා කළේ මේ රටට ප්‍රයෝජන ගන්න. එහෙමනම් සමාජය තුළ අහමු නියදි පරීක්ෂාවට
දැන්වත් අඩුම ගානේ යන්න ඕනේ. දැන් මම දැක්ක අද උදේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා අපි ඒවා අපි කරනවා කියනවා. නමුත් කරනවා කිව්වට ඒක රිෆ්ලෙක්ට් වෙන්නේ නැහැ මේ සංඛ්‍යා ලේඛන වලින්. අපි අහනවා එහෙම කරනවා කියනවා නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා අපි අහනවා අර ෂෙනාල් කියපු විදිහට මොනරාගල උදාහරණ ගත්තොත් මොනරාගල දිස්ත්‍රික්කය ඇතුලේ මේ වෙනකොට පහුගිය මාර්තු මාසේ ඉඳන් රැන්ඩම් සාම්පල් සර්වේස් කීයක් කළා තියෙනවද කියලා රටට එළිදරව් කරන්න. අපි දන්න තරමින් එහෙම කළා නැහැ. පුළුවන් නම් කියන්න රටට. නුවරඑළිය කොච්චරක් කළා තියෙනවද? නුවරඑළිය අවදානම තීරණය කරන්නේ ඒකත් එක්ක. දැන් මොකද අද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා ඉන්දියාවේ තත්ත්වය. ඉන්දියාවේ ලෝකයට සාපේක්ෂව පරීක්ෂණ අඩුවෙන් කෙරෙන්නේ. නමුත් අපිට වඩා පරීක්ෂණ කෙරෙනවා. ඉන්දියාවේ එතකොට කළා තියෙන මේ පරීක්ෂණ සියල්ල ආරම්භ බැලුවාම ඉන්දියාවේ කියනවා ඒ විශේෂඥයන් විසින් සමස්ත ඉන්දිය ජනගහනයෙන් 0.73ක් 100කට අඩු ගාණක්. ඒතකොට ඔබ දන්නවා ඉන්දියාව කියන්නේ බිලියන ගාණක් ජනගහනයෙන් රටක්. කෝටි ගාණක් ජනගහනයෙන් රටක්. 100ට එකක් වුණොත් කොච්චර ගාණක්ද? ඒතකොට ඒ ඇස්තමේන්තු කරනවා දැනට ලක්ෂ 3ක් විතර අඩු ගාණක් වුණාට ඉන්දියාවේ හොයාගෙන ඉන්න ලෙඩ්ඩු ගාණ සමාජය ඇතුළේ ඉන්නවා ලෙඩ්ඩු මිලියන 30ක් 40ක් ඉන්දියාවේ. අපි හිතමු අපි එච්චර අවාසනාවන්ත නැහැ කියලා. අපේ රට ඇතුලේ 100.1ක් ඉන්නවා කියලා අපි හිතන්නකෝ. අපේ ජනගහනයේ මිලියන 20 නම් ගණන් හදලා බලන්න 100.1ක් කියන්නේ කීයද කියලා. අපි හිතමු 0.01ක් කියලා. ඒත් කොච්චරක්ද? අපිට මේක කියා ගන්න බැරි වෙලා තියෙන්නේ අපේ පරීක්ෂණ අපි හරියට කරන්නේ නැති හින්දා. එහෙනම් අඩුම ගානේ අපි කියනවා සෞඛ්‍ය ඇමතිතුමියට වසංගත රෝග විද්‍යාංශයෙන් දුන්න වාර්තාවත් ක්‍රියාත්මක කරන්න. ඒ වාර්තාවත් ප්‍රශස්ත වාර්තාවක් නෙමෙයි. මාසෙට පරීක්ෂණ 68000ක් කරන්න කියලා තියෙන්නේ. දවසකට 1000 ගාන කළොත් 30000 වෙන්නේ. සමහර දවස්වලට 500 ගානක් කරනකොට. එතකොට මේ කැපැසිටි එක තියාගෙන බුදියගෙන ඉන්නේ නැතුව වහාම උපරිමය කරා අපේ පරීක්ෂණ ගෙන යන්න ඕනේ. මොකද ඉදිරි කාලයේ තීරණාත්මකයි. අර ෂෙනාල් කියපු විදිහට දෙවෙනි රැල්ලේ අවදානම සෞඛ්‍ය අංශයට වැඩිවීම එක පැත්තක්. මොකද සූදානම නැතිවීම හරහා. නමුත් දෙවෙනි රැල්ල අනිවාර්යෙන් පළවෙනි රැල්ලට වඩා වැඩි කියන එක තමයි අපිට අතීතයේ ලෝක ඉතිහාසයේ අත්දැකීම් වලින් පේන්නේ. ඊළඟට පහුගිය කාලේ ටෙක්නිකල් කමිටිය රැස් වෙන්නේ නැතුව ගත්ත සමහර තීන්දුව තියෙනවා. උදාහරණ අපි අහනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන්. රෝගීන් හොඳ වුණයි කියලා ස්පිරිතාල වලින් ගෙවල් වලට යවනකොට සකස් වෙලා තිබිච්ච නිර්ණායක වෙනස් කළාද? අද අපිට පැමිණිලි එනවා රජ වෛද්‍යාරික සංගමයට ඒ නිර්ණායකේ ක්‍රයිටීරියා එක වෙනස් කළා. අපි අහනවා PCR පොසිටිව් ලෙඩ්ඩු ගෙවල් වල යවනවද නැද්ද? ඒක සඳහා නිසි පැහැදිලි කිරීමක් දෙන්න. ඒකට හේතු වෙච්ච කාරණා තියෙනවා රටට කියන්න. දෙවෙනි කාරණේ අපි අහනවා නිරෝධායනය සඳහා රට වහලා තියෙද්දි හෝම් ක්වරන්ටයින් කරන එක ලේසි. රට විවෘත කරපු මොහොතක ගෙවල් ඇතුළේ ක්වරන්ටයින් කරනකොට ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හරි මාර්ගෝපදේශයක් මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දීලා තියෙනවද? දීලා නැහැ. දැන් උදාහරණ විදිහට මම රෝගියෙක් සමග ස්පර්ශ වුණා කියලා හිතන්නකෝ තහවුරු වෙච්ච හරි මාව ගෙදර නම් මාව ක්වරන්ටයින් කරන්න මගේ ගෙදර නම් මගේ බිරිඳ රස්සාවක් කරනවා නම් එයා වැඩට යනවා නම් මම ගෙදර ඉඳද්දි මොකක්ද ඇති වෙන තත්ත්වය? මගේ දරුවෝ පාසල් යනවා නම් මම හෝම් ක්වරන්ටයින් වෙලා ඉඳද්දි මොකක්ද ඇති වෙලා තියෙන තත්ත්වය? ඇති වෙන්න නියමිත තත්ත්වය මොකක්ද? මේ සම්බන්ධයෙන් කිසි උපදෙසක් මේ දක්වා නිකුත් වෙලා නැහැ. අපි තාම වගකීම් සහගතව කියනවා. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට කරුණා කරලා කියනවා බිම් මට්ටමේ ඉන්න සෞඛ්‍ය වෘත්තිකයන්ට හරි උපදෙස් ටික දෙන්න. මාර්ගෝපදේශ හැදුවා වෙබ් එකට දැම්මාම හැමදේම හරියනවා කියලා තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය හිතාගෙන ඉන්නේ. වෙබ් එකට දැම්මාට හරියන්නේ නැහැ. මේ මාර්ගෝපදේශ රටේ නීතිය බවට පත් කරන්න මොකද්ද තියෙන බාධාව? වහාම සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැදිලි කළ යුතුයි. අපි කිව්වා එක තැනක් තමයි මැතිවරණ වේදිකාව. අපි දකිනවා එක පක්ෂයක් විතර නෙමෙයි. පක්ෂ විපක්ෂ දෙගොල්ලම කොවිඩ් තිබුණාද කියලා මතක නැතුව තමයි අද ඡන්ද රැස්වීම තියන්නේ. මේක ඉතාම බරපතල තත්ත්වයක්. මොකද ඡන්ද රැස්වීම වටේට කොවිඩ් වලින් බේරෙන්න ආවරණයක් හදලා නැහනේ. ඒ ඇතුළෙත් කොවිඩ් රෝගීන් ඉන්න පුළුවන්. අපි අවට කොවිඩ් රෝගීන් ඉන්න පුළුවන්. ඒ නිසා මේ අනතුරු පහව ගිහිල්ලා නැහැ. අර මං එදත් කිව්ව විදිහට පහ වෙලා ගිහිල්ලා තියෙන්නේ කොවිඩ් නෙමෙයි. කොවිඩ් වලට තිබිච්ච බය. කොවිඩ් වලට තිබිච්ච බය. කොවිඩ් වලට තිබිච්ච බය පහ වීම ඉතාම භයානක තත්ත්වයක්. අපි මේ අනවශ්‍ය විදිහට ජනතාව බය කරන්න කියන එක නෙමෙයි කියන්නේ. ඇත්ත මොකද්ද කියලා බලලා ඒකට මූණ දෙන විදිය ගැන අපි තුල සැලැස්මක් තියෙනවා. එහෙම නැති වුණොත් මේ අනතුරු සම්බන්ධයෙන් අපිට දිගටම කතා කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම රජයේ වෛද්‍යානික සංගමයේ විදියට
ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියෙන ටෙස්ට් ස්ට්‍රැටජි එක. එහෙම නැත්නම් නැවත නැවත පරීක්ෂාවට ලක් කිරීම, ඒ වගේම ඇග්‍රෙසිව් ටෙස්ටිං හඹාගොස් පරීක්ෂාවට ලක් කිරීම මේ මොහොතේදී අනිවාර්යයෙන්ම සිදු විය යුතු දෙයක්. මොකද මෙතෙන්දී අපිට සාර්ථක වෙච්ච පළවෙනි රැල්ලේදී අපි සාර්ථක වුණේ අපි කන්ටැක්ට් ට්‍රේසින් හරියට කරපු හින්දා, ස්පර්ශකයන් හරියට හොයාගත්ත හින්දා. දැන් මෙතන අභියෝගයක් මතුවලා තියෙනවා. කන්දකාඩුවේ මධ්‍යස්ථානයේ සේවය කරපු ඉන්ස්ට්‍රක්ටර් එහෙම නැත්නම් ඒ උපදේශක මහත්මිය එතුමියව හමුදා මං හිතන්නේ වාහනයකින් කන්දකාඩුවල ඉඳන් පොළොන්නරුවට ගහලා තියෙනවා. පොළොන්නරුවේ ඉඳන් මාරවිලට එන්න තව වාහන 3ක විතර ඇවිල්ලා පොදු ප්‍රවාහන සේවය ඔස්සේ. අපි තාම සමත් වෙලා නැහැ අපි දන්න තරමින් ඒ වාහන මොනවද කියලා ට්‍රේස් කරන්න. කන්ටැක්ට් ට්‍රේසින් කියන්නේ ඒක. ඒ වාහනේ රියදුරු කවුද? ඒකේ හිටිය මගීන් කවුද කියලා. ඒ අය මේ වෙනකොට ගෙවල් වල ඇති. ඒ අය මේ වෙනකොට වැඩබිම් වල ඇති. ඒ අය ලංකාව පුරාම ගිහිල්ලා ඇති. ඒතර ඒ අය හොයාගන්න නැතුව අපි අවදානම කොහොමද තක්සේරු කරන්නේ? ඒ නිසා කන්ටැක්ට් ට්‍රේසින් වලට උපරිම අවධානය යොමු කළ යුතුයි. ඒ කන්ටැක්ට් ට්‍රේස් කරලා එතන නතර වෙන්නේ නැතුව ඒ අය පරීක්ෂාවට ලක් කළ යුතුයි. එක පරීක්ෂණයක් කළා හරි ෂේප් කියලා මුකුත් නැතුව ගෙවල් වලට යවන එක නෙමෙයි කළ යුතුයි. ඒ අය නැවත නැවත පරීක්ෂාවට ලක් කිරීම. එහෙම නැති වුණොත් හෙට දවසේ අපිට බරපතල අනතුරු ඇඟවීමක් කරන්න සිද්ධ වෙනවා. ඉදිරි කාලය තුල රට දෙවෙනි රැල්ලකට යාමේ බරපතල අනතුරු ඇඟවීමක් අපිට සිද්ධ කරන්න වෙනවා. මොකද ඉදිරියේදී මැතිවරණයක් එන්න නියමිතයි අගෝස්තු 5 වෙනිදා. ඊට කලින් දෙවෙනි රැල්ලක් රට තුල මතු වුණොත් එහෙම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අපි ගන්න තීන්දුව తీරන මොනවද? මේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අපි ගන්න තීන්දුව తీරන මොනවද? ඒ නිසා අද දවසේ අපි සාර්ථකත්වයක් භුක්ති විඳිනවා නම් ඒ සාර්ථකත්වය අපිට ලැබිලා තියෙන්නේ මාර්තු මාසේ අප්‍රේල් මාසේ අපි ගත්ත ෂණික ක්‍රියාමාර්ගය එහෙම නැත්නම් හරි තීන්දුව తీරනත් එක්ක. එතකොට අනාගතයේදී මැතිවරණ කාල සීමාව වෙනකොට අපේ රට කොතනද තියෙන්නේ කියන එක තීරණය වෙන්නේ අද දවසේ අපි ගන්න හරි තීන්දුව తీරනත් එක්ක. ඒ නිසා ඉදිරියේදී අපිට සංචාරණ සීමා පනවන්න වෙයිද? රටේ යම් යම් නීති අපිට ගේන්න වෙයිද? ඒ සියල්ල තීරණය වෙන්නේ අපි මේ අද දවසේ ඇති වෙලා තියෙන සිද්ධාමේ පාලනය කිරීමත් එක්ක. ඉතින් ඒක කරන්න අර කියපු විදිහට දේශපාලන අධිකාරිය කැපවීම අවශ්‍යයි. හමුදාව පොලිසිය ඇතුළු ආරක්ෂකාංශය ඇතුළු සෞඛ්‍යාංශවල කැපවීම අවශ්‍යයි. ජනතාවගේ කැපවීම අවශ්‍යයි. ඒ නිසා හැමතිස්සෙම අපි කියනවා මේ තුනෙන් එකක් හරි කඩා වැටුනොත් කැපවීම අයින් කරගත්තොත් එදාට දෙවෙනි රැල්ලක් ඉස්තිරයි කියන කාරණේ. ඒක තමයි දෙවෙනි කාරණේ. මම හිතන්නේ තව චූටි කාරණා දෙකක් තියෙනවා මම එකක් කියලා ඉවර කරන්න. එකක් තමයි මේ තමුන්නාසල දැක්කා පහුගිය දවස්වල විශේෂයෙන්ම මේ ඇබර්ඩීන් ශ්‍රී ලංකන් පාත්වයක සම්බන්ධයෙන් අපි කතා කළා. එතන කාරණා කිහිපයක් මට හිතෙනවා මම අද මතක් කළ යුතුයි කියන කාරණේ. මොකද මේ අරුණ පුවත්පතේ පහුගිය ඉරිදා ලිපියක් ලියනවා ලේඛිකාවක් එතුමිය කවුද සුරේඛා සමරසේන මහත්මිය විසින්. මේක තමයි හෙඩින් එක ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඕන. මේ කවුද මේ කියන්නේ? මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා විශේෂඥ වෛද්‍ය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති. දැන් මේ හරේන්ද්‍ර සිල්වා කියන විශේෂඥ වෛද්‍යවරයා මේක දුන්නා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් එතුමා මෙතෙන්දී තමන් හඳුන්වලා දීලා තියෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති විදියට. මේක ඊටාම් බරපතල තත්ත්වයක් විදිහට අපි දකිනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයාට ඒ තනතුරේ පෙනී හිටමින් මේ විදිය ප්‍රකාශයක් කරන්න අපි අහනවා වෛද්‍ය සභාව අනුමැතියක් දුන්නද? වෛද්‍ය සභාවේ සමාජිකයන්ගෙන් අපි අහනවා හරේන්ද්‍ර සිල්වා මහත්තයාට මේ වගේ ස්ටේට්මන්ට් එකක් දෙන්න වෛද්‍ය සභාව අවසර දුන්නද? එහෙම නැතුව හරේන්ද්‍ර සිල්වා මහත්තයාට එළියට ඇවිල්ලා මේ වගේ ස්ටේට්මන්ට් දෙන්න පුළුවන්ද? මේවා අධ්‍යයනය කළා සභාව තුළ කතා කරලා ගන්න තීන්දුව తీරනද? මොකද මේ ප්‍රශ්නේ ඊටාම සංවේදී ප්‍රශ්නයක්. අපි කිව්වා එදාත් කිව්වා 80 ගණන් වල වෙච්ච උතුරු කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රශ්න සයිටම් වෛද්‍ය පීඨ රට අවුරුදු ගාණක් ආපස්සට ගෙනිච්ච ප්‍රශ්න. ඒ නිසා එක එක පුද්ගලයන්ගේ අවශ්‍යතා හීන ඉෂ්ට කරගන්න මේ වගේ ප්‍රශ්න පාවිච්චි කරන්න එපා. අපි ඉතා පැහැදිලිව පෙන්වලා දුන්නා මේ ශ්‍රී ලංකන් පාත්වකයේ තියෙන බරපතලකම. එදාත් කිව්වා අදත් කියනවා. ඒතකොට ඒක ගැන හරි සාකච්ඡාවක් නැතුව මේ රටේ අඩුම ගන්න උසස් අධ්‍යාපන ඇමතිවරයාවත් දන්නේ නැහැ මෙහෙම දෙයක් වෙනවා කියලා. ඒතකොට මේ ව්‍යාපෘතිය ලංකාවේ නියෝජිතයෙක් කියන මේ අශෝක පතිරගේ මහත්මයා කියනවා සභාපති ආසිරි රෝහල් සමූහයේ ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලය මගින් පිරිනමන මේ වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් එතුමාලා යම් උනන්දුවක් දක්වලා අවුරුදු 3කට කලින් එතුමන්ලගේ අවුරුදු 3කට කලින් තිබිච්ච වාර්ෂික වාර්තාවක් උපුටා දක්වමින් තමයි මේක කරන්නේ. එතනින් පස්සේ මේ ව්‍යාපෘතිය අල්ලලා දැම්මලු. එහෙමනම් හරි හොඳයිනේ මහත්තයෝ. කිසි ප්‍රශ්නයක් නැහැ නේ එහෙනම්.
නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක ඇත්තද කියන එක. මේ අශෝක පත්‍රගේ මහත්තයා මේ කියන කතාව මම දන්නේ එතුමා මේ සමහර කාරණා දැනගෙනද නොදැනගෙනද කියන්නේ කියලා. දැන් මේ අපි ගත්තාම මේ අදත් ඔබට යන්න පුළුවන් එංගලන්තේ වෛද්‍ය සභාව වෙබ් අඩවියට. අදටත් එංගලන්තේ වෛද්‍ය සභාව වෙබ් අඩවිය මේකේ සමීප රූපයක් ගත්තනම් පෙනෙයි. මේ new schools and programs under review. මේ කියන්නේ දැනට review වෙමින් පවතින. එහෙම නැත්නම් සමාලෝචනය වෙමින් පවතින වෛද්‍ය උපාධි පාඨමාලාවන් ගැන විස්තර තියෙන්නේ. ඒතර ඒක එකක් විදියට තියෙනවා මේ overseas category එකේ එහෙම නැත්නම් විදේශ උපාධිය යටතේ Aberdeen University ශ්‍රී ලංකා පාත්වේ. දැන් මේක අල්ලලා දැම්ම නම් මොකටද මේක තාම රිවිව් කරන්නේ? චෝදනාව ආව 2018 කණ්ඩායමකුත් යවුවයි කියලා. ඒක ගැන පැහැදිලි කිරීමක් නැහැ. එතකොට මේ හරේන්ද්‍ර සිල්ලා මහත්මයා කර ප්‍රකාශ සම්බන්ධයෙන් මේ වෙනකොට සමස්ත වෛද්‍ය සමාජය තුළ බලවත් නොසන්සුන්තාවයක් මතුවලා තියෙනවා. 16 වෙනිදා මධ්‍යම කාරක සභාවේදී සම්බන්ධයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොටත් අපිට ශාඛා සංගම් 50කට වැඩි සංඛ්‍යාවකින් හරේන්ද්‍ර සිල්ලා මහත්මයාගේ ප්‍රකාශ සම්බන්ධ විරෝධතා දක්වලා අපිට ඒ මහතාට විරුද්ධ විශ්වාස භංග යෝජනා ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම වෛද්‍ය සභාවට කියනවා මේ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් වහාම ආරම්භ කරන්න, මෙහෙම ප්‍රකාශයක් කරන්න යම් අධ්‍යයනයක් වුණාද, මෙහෙම බලයක් දුන්නාද හරේන්ද්‍ර සිල්ලා මහත්තයාට. ඒ වගේ මේ ප්‍රකාශය ඇතුලේ තියෙන සමහර බරපතල දේවල් සම්බන්ධයෙන් අපි ලිඛිතව පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පැමිණිලිත් එක්ක මේ සම්බන්ධයෙන් තීරණ ගන්න. මේ වගේ සංවේදී කාරණයක් එක්ක සෙල්ලම් කරන්න එපා. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් අපේ මතය මොකක්ද කියන එක අපි පැහැදිලි කරලා ඉවරයි. එතෙන්දී අපි කිව්වේ පෞද්ගලික හෝ වේවා, රජයේ හෝ වේවා, විදේශ වේවා, රාජ්‍ය වේවා, රට ඇතුළේ වේවා, රටින් පිටත වේවා අපිට තියෙන ප්‍රශ්නය ප්‍රමිතියත් එක්ක. එහෙම නැත්නම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ සටනක් නෙමෙයි. ඒතකොට මේ ප්‍රමිතිය නියාමනය කරන ආයතනවල අවසරයකින් තොරව ලංකාව ඇතුළේ ඒවා බිහි වෙනවටයි අපේ විරෝධය තියෙන්නේ. මේ රටේ උසස් අධ්‍යාපන ඇමතිවරයා කියනවා එතුමා දන්නේ නැහැලු මෙහෙම දෙයක්. කැබිනට් මණ්ඩලය දන්නේ නැහැලු. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කියනවා තමන් එහෙම දෙයක් දන්නේ නැහැලු, අනුමැතිය දීලත් නැහැලු. එහෙමනම් මෙහෙම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා නම් ඒක බරපතල තත්ත්වයක්. නමුත් අශෝක පත්‍රයේ මහත්මයා කියන විදිහට ඒක අල්ලලා දාලා තියෙනවා. මේ වෙනකොට අතෑරලා දාලා තියෙනවා නම් ප්‍රශ්නයක් ඉතුරු වෙන්නේ නැහැ. මේක ඇත්ත නැත්ත මොකද්ද කියලා පැහැදිලි කිරීම මම හිතන්නේ අනාගතයේදී රටට ඉදිරිපත් වෙයි කියන එක බලාපොරොත්තු වෙනවා. ඒක තුන්වෙනි කාරණේ. බොහොම කෙටියෙන් හතරවෙනි කාරණේ මම කියන්නම් මේ MCC කිවිසුම් සම්බන්ධයෙන් අවසන් වාර්තාව නිකුත් වුණා. නමුත් දැන් ඒ සාකච්ඡාව යට යමින් තියෙන ගතියක් තමයි අපිට පේන්න තියෙන්නේ. මම දන්නේ මොන හේතු හින්දාද කියලා. නමුත් අපි කියනවා මේ වාර්තාව තුළ තියෙන හොඳ දේවල් අපි පෙන්ලා දුන්නා. මේ වාර්තාවේ අන්තර්ගත නොවන සාකච්ඡාවට බඳුන් විය යුතු දේවල් අපි කිව්වා. උදාහරණ විදිහට මේ අවසන් වාර්තාව ඇතුළේ තියෙන ගොඩක් හොඳ දේවල් මේ ගිවිසුම සම්බන්ධයෙන් වීඩියෝ සංශෝධන, මේ ගිවිසුමේ තියෙන බරපතල අඩුපාඩුකම් සියල්ල තියෙනවා. නමුත් මේ ගිවිසුම මේ අවසන් වාර්තාව ඇතුළේ කොහෙවත් නැහැ මේ රටේ ජනතාවගේ අනාගතයේ උගස් තියෙන මේ වගේ ගිවිසුමක් අත්සන් කිරීමේදී ජනමත විචාරණයකට යටත් විය යුතුයි කියලා අපි දිගටම කරපු ඉල්ලීම. ඊළඟට අපි කිව්වා මේ වගේ ගිවිසුමකට යනවා නම් ජාතික ප්‍රතිපත්තියකට අනුව විය යුතුයි කියලා. ඒක ගැන සඳහන් නැහැ. ඒ අඩුපාඩු පෙන්ලා දෙන ගමන් මම දැක්ක ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් එතුමාගේ මතය ඉදිරිපත් කරන ගමන් ඇමති මණ්ඩලයට දුන්නා අවසන් දිනයකුත් එක්ක තමන්ගේ නිරීක්ෂණ පහුගිය බදාදා තිබිච්ච කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න කියලා. නමුත් අපිට දැන් දැනගන්න ලැබිලා තියෙන විදිහට ඇමති මණ්ඩලයේ ඉන්න ගාණින් අතේ ඇඟිලි ගානටත් වඩා අඩු ගාණක් තමයි නිරීක්ෂණ ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට මැතිවරණ වේදිකාව ගානේ ගිහිල්ලා කිව්වට වැඩක් වෙන්නේ නැහැ. අඩුම ගානේ මේ රටට වැදගත් වෙන මේ වගේ වාර්තාවක් ගැන නිරීක්ෂණ ටික දෙන්න බැරි වෙනවා. ඒ නිසා ජනාධිපතිතුමා තීරණය කළා තියෙනවා මේ ඇමතිවරුන්ට තව සති දෙකක කාලයක් දෙන්න. ඒ නිසා අපි මේ රටට කියනවා මේ MCC ගිවිසුම සම්බන්ධයෙන් අපි බරපතල විදිහට රට ඉදිරියේ කරුණු අනාවරණය කරපු සංගමයක් විදිහට මේ සම්බන්ධයෙන් කතිකාව ඉදිරියට ගෙන යා යුතුයි. මැතිවරණයේ දක්වා වගේ මැතිවරණයෙන් පස්සෙත් මේ කතිකාව ඉස්සරහට ගෙන යා යුතුයි. ඒ සඳහා රජයේ වෛද්‍යානික සංඝ විදිහට අපි පෙනී ඉන්නවා රට වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් විදිහට. ඒ නිසා මේ නිරීක්ෂණ ඇමතිවරුන් විසින් වහාම ලබා දිය යුතුයි. ඒ නිරීක්ෂණවල ප්‍රතිඵල මත ආණ්ඩුව මේ සම්බන්ධයෙන් පැහැදිලි පණිවිඩයක් ජනතාවට ලබා දිය යුතුයි කියන ස්ථාවරයේ රජයේ වෛද්‍යානික සංගමෙදී ඉන්නවා. මොකද මේකේ බරපතලකම එතරම්ම බැරළුම් හින්දා.